දෙවියන් වහන්සේගේ වචනයට අපි අවධානය යොමු කරමු. අද රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ සිට ඉදිරියට අපිට මේ බයිබල් කොටස සමග අපි මේ අධ්‍යයනය ඉදිරියට කරනවා. අපි රෝම පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය පෙරලගමු. ඒක පෙරලගත්ත කෙනෙක් 12 වෙනි පදයේ ඉඳලා ඉදිරියට කියවන්න. මෙහි සඳහන් වෙනවා ආදම් කියන්නේ එන්න හිටිය තැනන් වහන්සේගේ ආදර්ශයක්. ඒ වගේම එක මිනිසෙක්ගේ පාපය කරන කොටගෙන ආදම් කියන මුල්ම මිනිසයාගේ අකීකරුකම කරන කොටගෙන මුළු පොළවට මරණය සහ දඬුවම පැමුණුණා. ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන ඒ දඬුවම වෙනුවට දෙවියන් වහන්සේගේ අනුග්‍රහය සියලු දෙනා කෙරෙහි පැමුණුණා. ආදම් දෙවියන් වහන්සේ එපා කියපු දේ කළ සැනින් මිනිස්යාට දීලා තිබුණු රැකවරණය, මිනිස්යාට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න දීලා තිබුණු අවස්ථාව අහිමි වුණා. ඉතින් ඒක නිසා මුල් මැවිල්ලේ දෙවියන් වහන්සේ තියලා තිබුණු සදාකාලිකත්වය සහ දෙවියන් වහන්සේත් එක්ක තිබුණු බැඳීම මිනිස්යන්ට අහිමි වුණා. දෙවියන් වහන්සේව තේරුම් ගන්න මිනිස්යන්ට අතීතයේ හැකියාව තිබුණා මුල් මැවිල්ලේ. දෙවියන් වහන්සේගේ ස්වરૂපය දකින්න, දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න, දෙවියන් වහන්සේත් එක්ක දෙවියන් වහන්සේ පිළිබඳව දැනගැන්ම ආදම් සහ ඒව තුල මුල්ම මැවිල්ලේ ඒදන් කියන උයනේදී පැවතුණා. හැබැයි පසු කාලීනව දැන් වර්තමානයේ වෙනකොට මොකද්ද වෙලා තියෙන්නේ? අපි දෙවියන් වහන්සේව අඳුරන්නේ නැහැ. බොහෝ දෙනෙක් දැන් ලංකාවේ ඉන්න අය දෙවියන් වහන්සේව පස්සේ තමයි අඳුරගන්නේ. ඒ වගේම තමයි අනෙකුත් ජාතීන් වල අය දෙවියන් වහන්සේගෙන් බොහෝ වෙන් වෙලා ගිහිල්ලා ඉන්නේ. දෙවියන් වහන්සේ පිළිබඳව දැනගැන්ම මිනිස්යන්ගෙන් ටික ටික දුරස් වෙවි ගිහිල්ලා තිබෙනවා. ඒකට හේතුව මොකද්ද? මුලින් තිබුණු සම්බන්ධතාවය බිඳ වැටුණා. ඉන් පස්සේ ආදම් වගේම තව තව පව් කරපු මිනිස්යන් තව දෙවියන් වහන්සේගෙන් ටිකෙන් ටික දුරට ගමන් කළා. දැන් උත්පත්ති පොතේ ආරම්භයේදී දෙවනි පරිච්ඡේදයේ සහ තුන්වෙනි පරිච්ඡේදයේ මේ පරිච්ඡේදවල විස්තර කරනවා දෙවියන් වහන්සේ මුල් මැවිල්ල කළේ කොහොමද කියන එක. අපි දෙවියන් වහන්සේගෙන් වෙන් වුණාට පස්සේ අපිට උරුම වුණ විනාශය කොහොමද කියන එකත් ඒ පරිච්ඡේද ඉදිරියට අධ්‍යයනය කරද්දී අපිට පැහැදිලි වෙනවා. දෙවියන් වහන්සේ හැමදේම ඊටාම හොඳින් සාර්ථක විදිහට මිනිස්යන්ට සියලු ආශිර්වාද ලැබිය හැකි පිළිවෙලට දෙවියන් වහන්සේ කිසිවක් අඩු නැතුව නිර්මාණය කළා. දෙවියන් වහන්සේත් එක්ක ගිහිල්ලා ඕනම කෙනෙක්ට කතා කරන්න දෙවියන් වහන්සේ අවස්ථාව දීලා තිබුණා. දෙවියන් වහන්සේව මුණ ගැහෙන්න, තමන්ගේ දේවල් සාකච්ඡා කරන්න මිනිස්යන්ට දෙවියන් වහන්සේ අවසර දීලා තිබුණා. දෙවියන් වහන්සේම ඇවිල්ලා මිනිස්යන් එක්ක ගැවසිලා, මිනිස්යන් එක්ක මිනිස්යන්ට බොහෝ දේවල් උගන්වමින් ආදම් සමග මේ උයන තුල ගමන් කරමින් සිටියා. හැබැයි පසු කාලීනව ඒ සම්බන්ධතාවය බිඳ වැටුණා. උත්පත්ති පොතේ දෙවනි පරිච්ඡේදය එහි 4 වෙනි පදයේ සිට අපි පහළට අධ්‍යයනය කළොත් එහි විස්තර වෙනවා දෙවියන් වහන්සේ ආදම්ව සහ ඒවව නිර්මාණය කරලා තියපු ඒ උයනේ තියෙන අලංකාරය, එහි තිබිච්ච ආශිර්වාදය, දෙවියන් වහන්සේ යාලට හැමදේම ඒකේ ආශිර්වාද කරලා තිබුණා. දෙවියන් වහන්සේ නැගෙනහිර දිශාවෙහි ඒදන්හි උයනක් වවා තමන් සෑදූ මිනිසයා එහි සිට වූසේක. දැකීමට ප්‍රිය වූ කෑමට හොඳ වූ සියලු ගස්ද, උයන මැද ජීවන වෘක්ෂයද, යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමී වූ දෙවියන් වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. උයන තෙමන පිණිස ඒදෙනින් ගංගාවක් නික්ම ගියාය. එය එතනින් බෙදී ගංගා 4ක් විය. පළවෙනි ගංගාවේ නම පීෂෝන්‍ය. එය නම් රත්තරන් ඇති මුළු හවීලා දේශය වටේ ගලාගෙන යන එකය. ඒ දේශයේ රත්තරන් හොඳය. බෙදෝලන්ද වෛදූර්යද එහි ඇත්තේය. දෙවියන් වහන්සේ මිනිසයාට කන්න බොන්න අවශ්‍ය හැම දෙයක්ම දැකීමට ප්‍රිය වූ සියලු ගස් උන්වහන්සේ නිර්මාණය කරලා ගංගාවන් තුලින් ජලය ගලාගෙන යන්න සලස්වලා රත්තරන් තිබෙන හවීලා දේශය නිර්මාණය කරලා ඒ ගඟේ මැණික් පෙරළමින් ගමන් කරන්න සලස්වලා මේ හැමදේම ඊටාම අලංකාර විදිහට නිර්මාණය කරලා මිනිසයන්ට සදාකාලිකව
යම් කාලයක් ජීවත් වෙලා මිය යන්න නෙමෙයි සදාකාලිකව ජීවත් වෙමින් මේ දෙවියන් වහන්සේ මවපු මැවිල්ලේ සියලු ආශිර්වාද ලබන්න දෙවියන් වහන්සේ අවස්ථාව ලබා දුන්නා. කෑම බීමද, එයාලට ඉන්න ස්ථානද, එයාලා ආස කරන දේවල්ද හැමදේම දුන්නා. ඒ වගේම ආදම් තනිව සිටීම හොඳ නැති නිසා එයාව විවාහ කළ දුන්නා. එයාට ඒව කියන ස්ත්‍රිය ලබා දුන්නා. සියලු දෙයින් මිනිස්යන්ට ආශිර්වාද කළා. මිනිස්යන්ට අමාරුවෙන් වෙහෙසින් උපය ගන්න මොනවත් දේවල් තිබුණේ නැහැ. මිනිස්යන්ට බාර දුන්නා මේ උයන ඔයා කැමති විදිහට පාලනය කරන්න. මේ උයනේ සියලු ආශිර්වාද ඔබට තිබෙන. ඔබ කැමති විදිහට මේක වවන්න බලා ගන්න. මේක ඔයාගේ පාවිච්චි සඳහා තියාගන්න කියලා මුළු පොළව දෙවියන් වහන්සේ මිනිස්යන්ගේ අතට බාර දුන්නා. හැබැයි පසු කාලීනව මිනිස්යන් දෙවියන් වහන්සේගෙන් වෙන්වීමත් සමග මේ සියලුම ආශිර්වාද මිනිස්යාට නැති වුණා. දැන් අපි විවිධ ආශිර්වාද හොයාගෙන යනවා. අපේ පොඩි ප්‍රශ්නවලට, අපේ පෞල් ප්‍රශ්නවලට, අපේ ජීවිතයේ ඇතිවෙන විවිධ ප්‍රශ්නවලට අපි විවිධ පිළිතුරු හොයාගෙන ගමන් කරනවා. අපි හැබැයි මේ මොන පිළිතුරු ලැබුවත් අපි දැන් සිටින්නේ తాවකාලික ජීවිතයක. මේ ජීවිතේ තව ස්වල්ප දවසකින් නිම වෙන්න නියමිතයි. එක අය, ඔයාලා එක අය තව අවුරුදු එක ගණන් ජීවත් වෙයි. හැබැයි අපි මේ පොළවෙන් වෙන් වෙන්න අවශ්‍යයි. මේ පොළවේ ඉඳගෙන අපි ලබා ගන්න සියලුම දේවල් తాවකාලිකයි. අපිට සදාකාලික ජීවිතය අහිමි වෙලා තිබෙනවා. මේ හැම විනාශයක්ම පැමුණුනේ කොහොමද? දෙවියන් වහන්සේත් එක්ක වෙන්වීම සමග. කොහොමද වෙන් වුනේ? ආදම්ට කිව්වා දෙවියන් වහන්සේ මිනිසයා රැගෙන උයන වවන්නටත් බලාගන්නටත් එහි පදිංචි කරවුසේක. ස්වාමියෝ දෙවියන් වහන්සේ මිනිසයාට ආඥා කරමින් නුඹට උයනේ සියලු ගස් වලින් කැමති ලෙස කන්නට පුළුවන්. එහෙත් යහපත හා නපුර දැන ගැනීමේ ගහෙන් කන්නට එපාය. මක්නිසාද ඒයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ කෙරෙහි මරණය පැමිණෙන්නේ කියලා දෙවියන් වහන්සේ කිව්වා. නොමැරි සදාකාලිකව ජීවත් වෙන්න නම් මම මේ කියන විදිහට මේ දේවල් කරගෙන යන්න කියලා ආදම්ට කියලා තියෙද්දි හැබැයි ආදම් ඒ කීම දෙවියන් වහන්සේගේ කීම අහන්නේ නැතුව Tamanට ඕන විදිහට ගිහිල්ලා ඒ එපා කියපු ගහෙන් ගෙඩි අරගෙන කෑවා. ආදම් ඒවා දෙදෙනාම ඒ වරද කළා. ඒ නිසා දෙවියන් වහන්සේ කියපු විදිහට මරණය ඔවුන් කෙරෙහි පැමුණුණා. එතෙන් පටන් එයාලට බැරි වුණා මේ ඒදන් උයනේ ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ ඒදන් උයනින් මිනිස්යාව පිටමන් කළා. උත්පත්ති පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පරිච්ඡේදයේ පදේ ඒක විස්තර වෙනවා. තවද ස්වාමියෝ දෙවියන් වහන්සේ බලව මිනිසයා යහපත හා නපුර දැන ගැනීමට අපගෙන් කෙනෙකු මෙන් උනේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂේනුත් ගෙනකා සදාකාලයටම ජීවත් නොවන පිණිසේ කියා යම් භූමියකින් ඔහු ගන්නා ලදද එය වවන පිණිස ස්වාමී දෙවියන් වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිටමන් කළසේක. ඒ තාක් කාලයක් මිනිසයාට දීලා තිබුණු සියලුම ආශිර්වාදාත්මක මේ ඒදන් උයන මිනිසයාට අහිමි වෙනවා. ඒ ඒදන් උයන තමයි මිනිසයාට අවශ්‍ය සියලු පහසුකම් දෙවියන් වහන්සේ සපයලා දීලා තිබුණේ. කන්න බොන්න අවශ්‍ය දේවල්, ඉන්න හිටින්න, එයා ආස කරන හැම දෙයක්ම සියලුම ආශිර්වාද මේ උයන මැද තිබුණා. ඒ වගේම සදාකාලික ජීවනය වෙතට යන ජීවන වෘක්ෂය මේ ඒදන් උයන මැද්දේ පිහිටලා තිබුණා. හැබැයි තවදුරටත් මේ ගහෙන් කාලා ජීවන වෘක්ෂයෙන් කාලා සදාකාලයට ජීවත් නොවන පිණිසේ කියලා දෙවියන් වහන්සේ මිනිස්යාව ඒදන් උයනෙන් අරගෙන එළියට දැම්මා. එතනින් පස්සේ මිනිසයන් බොහෝ දේවල් හොයාගෙන ගියා. හැබැයි ඔවුන් ඇත්තටම හොයපු දේ කිසිම මිනිසෙට ලැබුණේ නැහැ. ටික කාලයක් ඔවුන් සොයමින් ඉඳලා ප්‍රශ්න කරදර ගොඩක ජීවත් වෙලා අවසානයේ මිනිසයන් මැරෙන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගෙන් වෙන්වීමත් සමග මේ සියලු ප්‍රශ්න මැදින් මිනිසයන්ට ගමන් කරන්න සිද්ධ වුණා. ඒ වගේම දෙවියන් වහන්සේ මේ භූමියට මිනිසයා කළ වරද නිසා ශාපයක් නිකුත් කළා. 3 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කියනවා නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන් දී නොකන්නට මා අනකල ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාප ලද්දීය. නුඹේ ජීවිතයේ සියලුම දවස්වල නුඹ වෙහෙසී යුක්තව එයින් කන්නේහිය. එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය. නුඹ වනයේ පලා කන්නේහිය. නුඹ භූමියෙන් ගන්නා ලද බැවින් එයට හැරී යන තෙක් නුඹේ මුහුණේ දහඩිය යුක්තව කෑම කන්නේහිය. මක්නිසාද නුඹ දුහුවිලිය දූවිල්ලට හැරී යන්නේ යයි කීසේක.
දෙවියන් වහන්සේ කියනවා මම නුඹ මේ භූමියේ දූවිල්ලෙන් ගොඩ නැගුවේ. හැබැයි මැරෙන්න නෙමෙයි. නැවත දූවිල්ලට යන නෙමෙයි මම නුඹව නිර්මාණය කළේ. නුඹව සදාකාලිකත්වයට මගේ ස්වરૂපය අනුව හැදුවේ. හැබැයි නුඹ මම කියපු දෙයට කීකරු නොවුන නිසා, මම එපා කියපු දේ කළ නිසා මෙතෙන් පටන් නුඹටත් නුඹේ මුළු වංශයටත් ඒදන් උයනෙන් පිටමං වෙන්න වෙනවා. නුඹේ මුළු වංශය කෙරෙහිම මුළු මනුෂ්‍ය ජාතියා කෙරෙහිම මරණය පැමිණෙනවා. කටු සහ ගොකටු මේ භූමියෙන් නුඹට උපදිනවා. මේ භූමියෙන් නුඹට වෙහෙසින් යුක්ත වී තාම අමාරුවෙන් තමයි කෑම කාලා ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ. අධර්මිෂ්ඨකම් මේ පොළවේ බෝ වෙනවා. බලහත්කාරය මේ පොළවේ බෝ වෙනවා. පාපය මේ පොළවේ දරුණු වෙනවා. දෙවියන් වහන්සේගේ ශාපය මේ පොළව මතට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. ඒකට හේතුව ආදම් දෙවියන් වහන්සේගෙන් වෙන් වුණා. දෙවියන් වහන්සේ එපා කියපු දේ කළ සැනින් දෙවියන් වහන්සේ විසින් ආදම්ව උන්වහන්සේගේ අභිමුඛයෙන් පිටතට යවුවා. මේ නිසා වසර ගණනාවක් යනතුරු මිනිසයන්ට දෙවියන් වහන්සේගේ පාමුලට යන්න අවසරයක් ලැබුණේ නැහැ. අවුරුදු 10 ගාණක් දෙවියන් වහන්සේගේ අභිමුඛය මිනිසයාගෙන් වැහිලා පැවතුණා. මේ නිසා ආදම්ගෙන් බිහි වුණු පුත්‍රයන් ලෝකයේ පුරා ව්‍යාප්ත වෙද්දී ඔවුන් ලෝකයේ පුරා බිහි වුණා, ලෝකයේ පුරා පැතිරිලා ගියා. හැබැයි ඔවුන් දෙවියන් වහන්සේගෙන් වෙන් වෙලා හිටපු නිසා දෙවියන් වහන්සේ ගැන දැනගැන්ම ඔවුන්ට අහිමි වුණා. ඔවුන් ලෝකයේ විවිධ ප්‍රදේශවලට ගමන් කළා. ආසියාතික ප්‍රදේශවලට, මේ ඈත පළාත්වලට මිනිසයන් සංක්‍රමණය වුණා. හැබැයි දෙවියන් වහන්සේ ගැන දැනගැන්ම මිනිසයන්ට අහිමි වෙලා තිබුණා. මේ විදිහට ඔවුන් ගිහිල්ලා තමන්ගේ රැකවරණය තමන් විසින් ඔවුන්ට ගොඩනගා ගන්න සිද්ධ වුණා. දෙවියන් වහන්සේ කිව්වා මේ මගෙන් වෙන් වෙලා ඉන්න නිසා නුඹලට මගෙන් කිසි ආශිර්වාදයක් ලැබෙන්නේ නැහැ. මම දෙන ආශිර්වාද නුඹලට ලබා ගන්න ක්‍රමයක් නැහැ. නුඹ භූමියෙන් වෙහෙසින් යුක්තව නුඹට අවශ්‍ය දේ සපය ගන්න අවශ්‍යයි. මේ විදිහට මිනිසයන් තමන්ගේ රැකවරණය තමන් විසින් ගොඩනගා ගන්න සිද්ධ වුණා. තමන්ට අවශ්‍ය දේ, තමන්ට කන්න බොන්න අවශ්‍ය දේවල්, තමන්ට යැපෙන්න අවශ්‍ය දේවල් තමන්ට ගොඩනගාගෙන තමන්ගේ රාජ්‍යයන් මිනිසයන්ට ගොඩනගා ගන්න සිද්ධ වුණා. නෝවගේ ජලගැල්ම කාලය ඒ ආශ්‍රිත කාලයට පැමිණෙද්දී මිනිස්සු තමන් විසින් විවිධ රාජ්‍යයන් ගොඩනගාගෙන මිනිසයන්ගේ පාලන ක්‍රම ලෝකේ පුරා ගොඩනගමින් සිටියා. ඔවුන් තමන්ට දේවල් ගොඩනගා ගනිමින් සිටියා. නෝවගේ ජලගැල්මෙන් පසුවත් මිනිස්සු තමන්ට කැමති විදිහට පාලනයන් දියත් කරගෙන තමන්ට නාමයක්, තමන්ට රාජ්‍යයක් ගොඩනගා ගන්න පිණිස තමන්ගේ ශක්තියෙන් දේවල් ගොඩනගා ගනිමින් සිටියා. දෙවියන් වහන්සේගෙන් ඔවුන් වෙන් වෙලා සිටියා. දෙවියන් වහන්සේ කියන්නේ කවුද? දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකද්ද? දෙවියන් වහන්සේ ඇයි අපිව නිර්මාණය කළේ? දෙවියන් වහන්සේගේ අරමුණ මොකද්ද? දෙවියන් වහන්සේ කොහොමද අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ? අපිට ආශිර්වාද කරන්නේ මොනවද? අපි මොනවද කරන්න ඕන කියන එක මිනිස්සු නොදැන එක එක්කෙනා හිතෙන විදිහට දේවල් කරමින් ලෝකේ පුරා ව්‍යාප්ත වුණා. මේ විදිහට විවිධ ජාතීන්, විවිධ භාෂාවන්, විවිධ රාජ්‍යයන් ගොඩනැගෙමින් පැවතුන කාලයක තමයි දෙවියන් වහන්සේ එකම එක මිනිස්සෙක්ට කතා කරලා කියනවා, දැන් නුඹගේ පියාගේ නිවසෙන්, පියාගේ දේශයෙන් වෙන් වෙලා මම පෙන්වන දේශයට එන්න අවශ්‍යයි කියලා දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කතා කරලා කියනවා. බොහෝ වෙනත් දේව නමස්කාර, රූප නමස්කාර, වෙන ආගම් දර්ශන, රසක් ගස්ගල් වන්දනා මේ ඔක්කොම තිබිච්ච ප්‍රදේශයක හිටපු ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ කතා කරනවා. දැන් නුඹ වෙන් වෙලා මට නුඹත් එක්ක කරන්න සැලැස්මක් තිබෙනවා. මම නුඹේ ජාතියට, නුඹේ වංශයට ආශිර්වාද කරන්න සූදානම් වෙනවා. නුඹ මං කියන විදිහට වෙන් වෙලා මං කියන දේශයට එන්න කියලා ආබ්‍රහම්ට කතා කරනවා. ආබ්‍රහම් මුල් කාලේ දෙවියන් වහන්සේට අකීකරු වෙමින් සිටියත් දෙවියන් වහන්සේට පසුව ඔහු කීකරු වෙලා දෙවියන් වහන්සේ කියන විදිහට ඒ කියපු කානාන් දේශයේ වෙතට ඇතුල් වෙනවා. එතෙන් පටන් දෙවියන් වහන්සේ ආබ්‍රහම් එක්ක සම්බන්ධ වෙමින් දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට උගන්වනවා කොහොමද දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඇති කරගන්නේ, කොහොමද දෙවියන් වහන්සේත් එක්ක නැවත අහිමි වුණු ආශිර්වාද නැවත ලබා ගන්නේ, දෙවියන් වහන්සේට සම්බන්ධ වෙන ක්‍රමය කුමක්ද,
පූජාවන් ඔප්පු කරලා දෙවියන් වහන්සේගේ අභිමුඛයට නැවත ගමන් කරන්නේ කොහොමද? මේ දේවල් ආබ්‍රහම්ට සහ ආබ්‍රහම්ගේ පුතුන්ට ඒ තුලින් බිහි වුණු ඊශ්‍රායල් කියලා වංශයට දෙවියන් වහන්සේ ඉගැන්නුවා. ඊශ්‍රායල් ජාතිය ඉන්පසුව ආබ්‍රහම්ගෙන් පැමුණුණු පුත්‍රයන්ගෙන් ඊශ්‍රායල් කියන ජාතිය ගොඩ නැගුණා. දෙවියන් වහන්සේ එම ජාතිය දෙවියන් වහන්සේගේ ජාතිය විදිහට වෙන් කරගෙන එම ජාතියට කියලා දුන්නා. කොහොමද දෙවියන් වහන්සේගේ පාමුලට නැවත පැමිණෙන්නේ? කොහොමද මුලින් ආදම්ට ඒවට අහිමි වුණු සම්බන්ධතාවය නැවත වතාවක් ලබා ගන්නේ? ඒ බිඳුණු සම්බන්ධතාවය, බිඳුණු ආශිර්වාද නැවත වරක් අත්කරගන්නේ කොහොමද කියලා දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජාතියට ඉගැන්නුවා. ඊශ්‍රායල් ජාතිය අවුරුදු දහස් ගණනක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙමින් දෙවියන් වහන්සේ දුන්න ආශිර්වාද භුක්ති විඳිමින් දෙවියන් වහන්සේගේ සැලැස්ම තුල ගමන් කළා. හැබැයි ලෝකයේ අනිකුත් ජාතීන් වලට දෙවියන් වහන්සේගේ දැනගැන්ම තිබුණේ නැහැ. දැන් ආබ්‍රහම්ව එදා බොහෝ රූප නමස්කාර කරපු බොහෝ අන්‍ය ජාතික සෙනගක් අතරින් කැඳවගත්තා වගේ දැන් ඔබවත් දෙවියන් වහන්සේ කැඳවගෙන තියෙන මේ විදිහට. දැන් ශ්‍රී ලංකාව කියන්නේ දෙවියන් වහන්සේව අඳුරන්නේ නැති රටක්. මේ රටේ වෙන නමස්කාර වෙන ආගම් දර්ශන තමයි තිබෙන්නේ. හැබැයි ඒ සියල්ල අතරේ දෙවියන් වහන්සේ ඔබව මේ සිංහල ජාතිය තුලින් ඔබව දෙවියන් වහන්සේ කැඳවගෙන ඉන්නවා. බොහෝ වෙනත් නමස්කාර ගස්වලට ගල්වලට වෙනත් ආගමික චාරිත්‍රවලට කරන නමස්කාර රැසක් අතරේ දෙවියන් වහන්සේ ඔබව වෙන් කරගෙන ඔබේ අතීත පිය පරම්පරාවන් වල ඉඳලා හෝ එහෙම නැත්නම් ඔබ මීට ඉහත වර්ෂ කිහිපයකට කලින් හෝ දෙවියන් වහන්සේව දැනගෙන දෙවියන් වහන්සේ ඔබව කැඳවලා තියෙනවා උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ සම්බන්ධතාවය නැවත ඔබට ලැබුණේ ජේසුස් වහන්සේ තුලින්. ජේසුස් වහන්සේ ඊශ්‍රායල් ජාතිය තුලින් ඇවිල්ලා එදා ඊශ්‍රායල් ජාතියට පමණක් සීමා වෙලා තිබුණු ආශිර්වාද මුළු මහත් ලෝකයටම ලබා දෙන්න ජේසුස් වහන්සේ මැදහත්ව කටයුතු කළා. දැන් අතීතයේ එදා ආදම් සහ ඒව අතින් සිදුවුණු වරද නිසා මුළු මනුෂ්‍ය වර්ගයාටම මරණය පැමුණා. මැරෙන්න සිද්ධ වුණා. සදාකාලික ජීවිතයට නිර්මාණය කරපු මිනිස්සුන්ට මැරෙන්න සිද්ධ වුණා. ඒදන් උයනේ තිබිච්ච සදාකාලික සියලුම ආශිර්වාද මනුෂ්‍යයන්ට අහිමි වුණා. නමුත් දැන් ජේසුස් වහන්සේ දෙවනි ආදම් දැන් අපි කලින් කියවපු බයිබල් පරිච්ඡේදය අපි දැක්කා රෝම 5 වෙනි පරිච්ඡේදයේ එහි විස්තර වුණා පළමුවෙනි ආදම් වැරද්දුවා. පළමුවෙනි ආදම් වරද්දපු නිසා ඔහුගේ පාපේ හැටියට මුළු මනුෂ්‍ය වර්ගයාටම මරණය සහ දඬුවම පැමිණුණා. හැබැයි දෙවනි ආදම් ඒ කියන්නේ ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේට කීකර වූ බැවින් ජේසුස් වහන්සේ තුලින් ඔබ සියලු දෙනාටම නැවත දෙවියන් වහන්සේගේ ආශිර්වාද වෙතට ලං වෙන්න අවස්ථාව දීලා තිබෙනවා. දැන් මොකද්ද දෙවියන් වහන්සේ දෙන්න යන ආශිර්වාදය? එදා ආදම්ට ඒවට අහිමි වුණේ මොකද්ද? ඔවුන්ට සදාකාලික ජීවිතය තිබුණා. දැන් ඔබ ටික කාලයක් ජීවත් වෙලා මැරෙනවා. වයසට යනවා. සම රැලි වැටෙනවා. අපේ ස්වරූපය වෙනස් වෙනවා. අපි මරණයටපත් වෙනවා. අපි භූමියෙන් ඇවිල්ලා දුහුවිල්ල විදිහට නැවත භූමියටම එකතු වෙනවා. හැබැයි ආදම්ට දීලා තිබුණු ආශිර්වාදය මොකද්ද? ආදම්ට නොමැරෙන ශරීරයකින් ආශිර්වාද කරලා තිබුණා. හැබැයි ඒක පසුව නැති වුණා. ආදම් කොහොමත් ආදම් අවුරුදු 900 ගාණක් ජීවත් වුණා. ඒක අති විශාල අවුරුදු ගාණක්. ඒ කෙසේ වෙතත් එයා මැරුණා. එයා මැරෙන්න හේතුව දෙවියන් වහන්සේ එපා කියපු දේ කළ නිසා. දෙවියන් වහන්සේ දීපු ආශිර්වාදය උන්ට අහිමි වුණා. ඉතින් ආදම්ට ඒ තිබුණු ආශිර්වාදය අහිමි වෙනවත් සමගම ඒ වගේම ආදම්ට ඒ සදාකාලික රාජ්‍ය තුල ඒදන් උයන තුල දීලා තිබුණු ආශිර්වාද හැම එකක්ම වෙහෙසින් තොරව දෙවියන් වහන්සේ දෙන දේ භුක්ති විඳින්න තිබුණු ආශිර්වාද මනසේ සමාදානෙන් ප්‍රීතියෙන් යුක්තව ඊටාම ආශිර්වාදාත්මක ගමනක් ආදම්ට ඒවට දීලා තිබුණා. හැබැයි ඒක අහිමි වුණා. අන්න ඒදන් උයන සහ අන්න ඒ සදාකාලික ජීවිතය එදා මිනිසයන්ට අහිමි වුණා. දැන් ක්‍රිස්තුස් වහන්සේ තුලින් නැවත වරක් ඔබට අන්න ඒ සදාකාලිකත්වයත් ඒ සදාකාලික රාජධානියේ ඒදන් උයනේ තිබිච්ච ඒ ආශිර්වාද සියල්ලත් ලබා ගන්න දෙවියන් වහන්සේ ඔබට නැවත අවස්ථාව ලබා දෙනවා. එදා ඒක අහිමි වුණා. දැන් නැවත ඔබ දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙද්දී ඔබ නැවත සම්බන්ධ වෙන්න අවශ්‍යයි. ක්‍රිස්තුස් වහන්සේ මැරුණා. ක්‍රිස්තුස් වහන්සේ අපිට ඒ අවස්ථාව හදලා දුන්නා.
හැබැයි ක්‍රිස්තුස් වහන්සේ ඒ අවස්ථාව හදලා දුන්නා කියලා ලෝකේ හැම කෙනෙක්ටම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට නැවත ඇතුල් වෙන්නවත් දෙවියන් වහන්සේ දෙන සදාකාලිකත්වයේ නැවත ලබා ගන්නවත් හැමෝටම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. කාටද අවස්ථාවක් ලැබෙන්නේ? අවංකව පසුතැවිලි වෙලා අවංකව දෙවියන් වහන්සේත් එක්ක නැවත සම්බන්ධ වෙන්නට උත්සාහ කරන කෙනාට තමයි ජේසුස් වහන්සේ කියපු මාර්ගයේ යන්න තමන්ගේ හිත යොමු කරගන්න කෙනාට තමයි ඒ අවස්ථාව නැවත ලැබෙන්නේ. දැන් ජේසුස් වහන්සේ දැන් අපි මේ රෝම 5 වෙනි පරිච්ඡේදයේ අපි කියවද්දී එහි විස්තර වුණා පළමුවෙනි ආදම් කළ වරද නිසා මුළු මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම දඬුවම ආවා. හැබැයි දෙවනි ආදම් ඒ කියන්නේ ජේසුස් වහන්සේ හරියට කළ නිසා සියලු මනුෂ්‍ය වර්ගයා කෙරෙහිම සදාකාලික ජීවනය සහ දෙවියන් වහන්සේගේ ආශිර්වාද ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ආදම් කරන කොටගෙන මරණය සහ දඬුවම ජේසුස් වහන්සේ කරන කොටගෙන ජීවනය සහ ආශිර්වාදය ලැබිලා තිබෙනවා. හැබැයි එහෙම කියලා ජේසුස් වහන්සේ කුරුසයේ මත තමන්ගේ ජීවිතය දුන්නම පොළවේ ඉන්න හැම මිනිස්සෙක්ටම ගැලවීම පැමුණුනේ නැහැ. හැම මිනිස්සෙක්ම ස්වර්ගයට යන්නෙත් නැහැ. කවුද එහෙනම් ස්වර්ගයට යන්නේ? දෙවියන් වහන්සේත් එක්ක නැවත සම්බන්ධතාවය ඇති කරගන්නේ කවුද? දෙවියන් වහන්සේ වෙනුවෙන් කැප වෙලා ජේසුස් වහන්සේ උගන්වපු මාර්ගයේ ඒ බිඳුණු සම්බන්ධතාවය නැවත වතාවක් ගොඩනගා ගන්නට වෙහෙසෙන කෙනා, ඒ සම්බන්ධතාවයේ වෙනුවෙන් තමන්ගේ ජීවිතය අතහරින කෙනා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන පිණිස තම ආසාවල් අතහැරලා ඒ බිඳුණු සම්බන්ධතාවය ඒ ඒදන් උයනේදී බිඳ වැටුණු සම්බන්ධතාවය කොහොමද සම්බන්ධතාවයේ බිඳ වැටුනේ? ආදම් අකීකරු වෙලා. ආදම් දෙවියන් වහන්සේ එපා කියපු දෙයක් කරන්න ගිහිල්ලා තමයි සම්බන්ධතාවයේ බිඳ වැටුනේ. ඒ එදා බිඳ වැටුණු සම්බන්ධතාවය අපි නැවත ගොඩනගා ගන්නේ කොහොමද? ජේසුස් වහන්සේ කියනවා නුඹ මට ප්‍රේම කරනවා නම් නුඹ මාගේ ආඥා පිළිපදින්න අවශ්‍යයි. ඒ පිළිවෙලට තමයි නුඹට නැවත දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් වෙන්නේ. මෙතෙක් කාලයක් ඔබ දෙවියන් වහන්සේගෙන් වෙන්ව හිටපු බැවින් ඔබට මුකුත් ආශිර්වාද නැතුව බොහෝ පීඩාවන් තුල ගමන් කළා. දැන් අපි මේ දින 40ක් වෙන් වෙලා දෙවියන් වහන්සේත් එක්ක මේ මොකද්ද මේ කරන්න යන්නේ? අන්න ඒ බිඳුණු සම්බන්ධය නැවත වතාවක් ඇති කරගෙන නැවතත් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. දැන් ඔබ හිතන්න එපා ජේසුස් වහන්සේ මැරුණ නිසා අපි ඔක්කොම ගැලවීම ලබලා ඇති. දැන් ක්‍රිස්තියානි සභාවේ බොහෝ දෙනෙක් කල්පනා කරනවා අපි දැන් ක්‍රිස්තුස් වහන්සේගේ අනුග්‍රහය තුලින් මේ සියලු දෙනාට අපි හැමෝටම ගැලවීම පැමිණලා තිබෙනවා. අපි හැමෝටම ආශිර්වාදය ලැබිලා තිබෙනවා. දැන් අපිට දඬුවමක් නැහැ. දැන් අපිට වෙන මොකුත් ප්‍රශ්න නැහැ. දැන් අපිට හැකියාව තිබෙනවා දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. දැන් උන්වහන්සේගේ අනුග්‍රහයෙන් අපි ඔක්කොම ගැලවිලා ඉන්නවා. අපි ඔක්කොටම මුළු ක්‍රිස්තියානි සභාවටම ස්වර්ගයට යන්න පුළුවන් කියලා තමයි ඔක්කොම හිතන් ඉන්නේ. හැබැයි එහෙමද ඇත්ත කතාව? මොකද්ද ජේසුස් වහන්සේ කිව්වේ? ඔයාලා දෙවියන් වහන්සේ කියපු මාර්ගේ නෙමෙයි නම් සිටින්නේ. කිසිසේත්ම දෙවියන් වහන්සේත් එක්ක සමගිකම ගොඩනගන්නේ නැහැ. අත්ත මිදිවලට සම්බන්ධ නැත්තම් ඒ අත්ත ඵල දරන්නේ නැහැ. ඉතින් උන්වහන්සේ තුල නුඹලා නැත්තම් උන්වහන්සේ පනවපු ආඥාවන් තුල නුඹලා නැත්තම් උන්වහන්සේ දුන්න නීති රීති ඔබ රැකලා නැත්තම් ඒ කියන්නේ ඔබ ඒ මිදි වැලත් එක්ක හරියට සම්බන්ධ නැහැ. ඔබ ඒ ක්‍රිස්තුස් වහන්සේ සමග හරියට සම්බන්ධතාවයට ඇතුල් වෙලා නැහැ. දැන් මොකද්ද එහෙනම් කරන්න ඕන? මේ දින 40ක් පුරා අපි මොකද්ද මේ කරන්නේ? අපිට වැරදුණු දේවල් තේරුම් අරගෙන අපි බිඳුණු ස්ථාන තේරුම් අරගෙන දෙවියන් වහන්සේගෙන් වෙන් වෙච්ච තැන් තේරුම් අරගෙන අපි නැවත වතාවක් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට යන්න තමයි මේ උත්සාහ කරන්නේ. එසේ කැපවීමෙන් උනන්දුවෙන් එම සම්බන්ධතාවය ගොඩනගා ගන්න කෙනාට දෙවියන් වහන්සේත් එක්ක නැවත සමගිකම ලැබෙනවා. අන්න ඒ සමගිකම මේ කාලය තුල අපි ලබා ගන්නවා. අපි අද මේ දවසේ निराहार යාඥාවේ යෙදී සිටින්නේ වෙන දෙයකට නෙමෙයි. වෙන මොනවත් ඉල්ල ගන්නවත් වෙන කිසි දෙයකට නෙමෙයි. වෙන මොනවත් ඉල්ලල වැඩක් නැහැ. අපිට සමගිකම බිඳ වැටලා තිබෙනවා. දෙවියන් වහන්සේත් එක්ක තිබුණු සම්බන්ධතාවය. උන්වහන්සේ මෙච්චර කල් අපිත් එක්ක ඒ අතීතයේ ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙලා තිබිච්ච සම්බන්ධය අපිට බිඳ වැටලා තිබෙනවා. දැන් මේ निराहार දවසේ සහ මේ ඉදිරි निराहार මේ දින ඉතුරු වෙලා තිබෙන ඉතුරු දින තව 34ක් තිබෙනවා. ඒ කාලය තුල අපි අන්න ඒ බිඳ වැටුණු සම්බන්ධකම නැවත ගොඩනගා ගන්න තමයි මේ උත්සාහ කරන්නේ. ඔබ දෙවියන් වහන්සේට කීකරු වෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ පනත් රකින්න අවශ්‍යයි. එදා ආදම් පනත් කඩ කළා.
හරිද? ඒ ආදම්ට කිව්වා මේ ගහෙන් කන්න එපා. හරිද? ඒ ගහෙන් කන්න එපා කිව්වම ආදම් මොකද්ද කළේ? එපා කියපු දේ ගිහිලා කළා. දැනුත් දෙවියන් වහන්සේ අපිට නීති දීලා නැද්ද? දැනුත් අපිට කරන්න ඕන මොනවද? අපි පවත්වන්න ඕන මොනවද? ඒ ඔක්කොම දේවල් දෙවියන් වහන්සේ අපිට කියලා තියෙනවා. ඒ කියලා තියෙන අතරේ අපි ඒවා කඩ කරනවා. ඒවා කඩ කළොත් මොකද්ද වෙන්නේ? අපි එදා ආදම් කරපු දේ සහ අපි කරන දේ අතර මොකක් හරි වෙනසක් තියනවාද? අපි කරන්නේත් එදා ආදම් කරපු දේම තමයි. ඉතින් ඒක ප්‍රයෝජනයක් නැහැ. ඒක එහෙම කරන එක වැරදි. ඒක නිසා අපි ක්‍රිස්තුස් වහන්සේ උදෙසා ජීවත් වෙන්නන් බවට දැන් පත් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ වෙනුවෙන් ජීවත් වෙලා උන්වහන්සේ පෙන්නපු සුද්ධ මාර්ගය ඇවිල්ලා අපි කොහොම හරි ඒ සම්බන්ධතාවය දිනා ගන්න අවශ්‍යයි. නිකන් අපි ක්‍රිස්තියානි වුණ පළියට ජේසුස් වහන්සේ කුරුසේ මත මැරුණා කියලා අපිට නිකන් ඉබේ ඒ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ නැහැ. ඔබ ඒ වෙනුවෙන් කැප වෙන්න අවශ්‍යයි. අපි මේ ඒ අමාරුවෙන් හරි මේ කරන්න හදන්නේ අන්න ඒ දේ. ඔබව අන්න ඒ සම්බන්ධතාවයේ තුලට ගේන්න තමයි අපි දිවා රෑ දෙකේ මේ වෙහෙසිලා ඔබට මේ දේවල් උගන්වලා මහන්සි වෙන්නේ. ඔබව ඒ සම්බන්ධතාවයට ඇතුල් වෙනකන් අපිත් වෙහෙස වෙනවා. අපිත් දුක් වෙනවා. හැබැයි ඔබ ඒ සම්බන්ධතාවයට ආවොත් දෙවියන් වහන්සේ සතුටු වෙනවා. ඔබ ඒ තැනට එන්න අවශ්‍යයි. ඒ බිඳුණු සම්බන්ධතාවය නැවත ඔබ ගොඩනගා ගන්න අවශ්‍යයි. ඒක ඔබට තනියම කරගන්න තේරෙන්නේ නැති නිසා ඔබට තනිය මේක ගොඩනගා ගන්න අමාරු නිසා දැන් අපි මේ දවස් ටිකේ ඔබත් එක්ක එකට ඉඳගෙන ඔබට මේ දේවල් කියා දෙදී ඔබත් එක්ක එකට යාඥා කරලා ඔබ මේ තැනට වර්ධනය කරන්න අපි දෙවියන් වහන්සේ අත්සහ ඔබ අතරේ මැදහත් වෙලා සිටිනවා. දැන් ඔබ ඒකට අවනත වෙලා ඒ කියපු විදිහට දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධතාවයට ඇතුල් වෙන්න අවශ්‍යයි. මේ දිනේ සහ මේ ඉදිරි යාඥා කාලයේදී අපි ඒ දේ තමයි කරන්නේ. දැන් ආදම් කරපු වරද ගැන ඒක තවදුරටත් දෙවියන් වහන්සේ සිහි කර ඉන්නේ නැහැ. ඒ වෙනුවට දෙවියන් වහන්සේ වෙනම මාර්ගයක් හදලා දීලා තියෙනවා. ආදම් කළ වරද නිසා පොළවට සදාකාලිකත්වයේ සහ ඒ තිබුණු සියලු ආශිර්වාද අහිමි වුණා. හැබැයි දැන් ජේසුස් වහන්සේ කරන කොටගෙන ආදම්ට වැරදුණු තැන දෙවියන් වහන්සේ නැවත වතාවක් හරි ගස්සලා දීලා තිබෙනවා. ඒ නිසා අපි මේ වෙලාවේ මේ යාඥා කාලයට ඇතුල් වෙලා අපි දෙවියන් වහන්සේගෙන් අයද සිටිමු නැවත අපිට ඒ සම්බන්ධතාවය ලබා දෙන්න කියලා. දැන් ඒ සම්බන්ධතාවය ඔබ එක දවසක් පසුතැවිලි වුණ පමණින් එක දවසක් යාඥාවක් කරපු පමණින් සතියේ දේව මෙහෙය තියෙන දවසේ පමණක් පල්ලියට ගිහිල්ලා ආපු පමණින් ඒ සම්බන්ධතාවය ගොඩනැගෙන්නේ නැහැ. ඒක ගොඩනැගෙන්න නම් අපි මේ කරන විදිහට ඔබ අඛණ්ඩව දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා සිටින්න අවශ්‍යයි. උන්වහන්සේ මේ කාලේ මේ දින 40 වෙන් වෙන්න කිව්වනම් අපි ඒ කාලේ වෙන් වෙලා දෙවියන් වහන්සේට ඉඩ දීලා ඉන්න අවශ්‍යයි. ඒ දේ තමයි අපි මේ කරන්නේ. ඒක නිසා ඔබ හැම කෙනෙක්ම මේ කාලය පිළිබඳව තේරුම් අරගෙන අපි මේ මොකද්ද කරන්න කියන එක තේරුම් අරගෙන දෙවියන් වහන්සේත් එක්ක හරි විදිහට සම්බන්ධ වෙලා සිටින්න අවශ්‍යයි. අපි මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ අතට බාර වෙමින් යාඥා කරමු. අද දවස පුරා අපි උන්වහන්සේගේ පාමුල සිටින්න නියමිතයි. ඒ වගේම ඉදිරි කාලයේ පුරාම මේ පටන් ගත්ත දේ කෙලවර වෙන තෙක් එදා ආදම් අකීකරු වුණා වගේ අකීකරු නොවි අපි සිටින්න අවශ්‍යයි. ආදම්ට ඔක්කොම දීලා තියෙද්දි ආදම් අකීකරු වුණා. හැබැයි අපි එහෙම කරන්න එසේ නොකර දෙවියන් වහන්සේ කියපු විදිහට අපි මේ කාලය වෙන් වෙන්න අවශ්‍යයි. එසේ වෙන් වෙමින් ඒ බිඳුණු සම්බන්ධතාවය දැන් ක්‍රිස්තුස් වහන්සේ දෙවනි ආදම් තුලින් ඒ අනුග්‍රහය ඔබට ලැබෙනවා. දැන් ආදම් වැරද්ද කරාම ආදම් වගේ ඒ පාපේ නොකලායපට පවා මරණය පැමුණා. ඒක තමයි මේ 5 වෙනි පරිච්ඡේදයේ රෝම පොතේ විස්තර කරන්නේ. ආදම් තහනම් ගහෙන් ගිහිල්ලා කෑවට අනිත් ඔක්කොම කට්ටිය ගිහිල්ලා ඒ ගහෙන් කෑවේ නැහැ. ඒ වුණාට ඒ සියලු මනුෂ්‍යයන් කෙරෙහි මරණය පැමුණා. දැන් ඒ වගේ තමයි ඒ ආදම් ඇවිල්ලා හරියට ඉන්න මේ ජේසුස් වහන්සේට කරපු සමානත්වයක් වගේ. ජේසුස් වහන්සේ ආවම මොකද උනේ? ජේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම නිසා ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියපු දේ කරපු නිසා උන්වහන්සේගේ ධර්මිෂ්ඨකමෙන් ඔබ සියලු දෙනාටම ධර්මිෂ්ඨකම ලබා දෙන්න දෙවියන් වහන්සේ කැමති වෙලා සිටිනවා. ආදම්ගේ වරද නිසා මුළු මනුෂ්‍ය වර්ගයාටම මරණය ආවා වගේ එක මිනිසෙකගේ කීකරුකම නිසා ඔබ සියලු දෙනාටම ජීවනය දැන් පැමිණලා තිබෙනවා. ඒක නිසා මෙතනින් එහාට අපි උදෙසා ජීවත් වෙන්නන් නොවි, අපේ පාපයට ජීවත් වෙන්නන් නොවි, අපිට කැමති දේ කරන්නන් නොවි, ජේසුස් වහන්සේ උදෙසා ජීවත් වෙන්නන් බවට පත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම අපි
අපේ කැමැත්තට නැසිලා දෙවියන් වහන්සේගේ කැමැත්ත තුළට ඇතුල් වෙන්නට අවශ්‍යයි. මේ වෙලාවේ අපි දැස් පියාගෙන යාඥාවෙන් උන්වහන්සේගේ අතට බාර වෙමු. හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේගේ අතට අපි මුළුමනින් බාර වෙනවා ස්වාමින් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා, ප්‍රශංසා වේවා ස්වාමින් වහන්සේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමින් වහන්සේ. ඔබට ස්තුති වේවා දෙවියන් වහන්සේ. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ අතට බාර වෙමු මේ වෙලාවේ. හැම කෙනෙක්ම ඉල්ලන්න. එදා ආදම්ට වැරදුණු තැන මගේ අතින් නැවත සිදු නොවෙන පිණිස මාව නිවැරදි කරන්න. ආදම් කළ පාපය නිසා සියලු මනුෂ්‍ය වර්ගයා කෙරෙහි මරණය පැමුණා. එක මිනිසෙක්ගේ පාපය නිසා සියලු මනුෂ්‍යයන්ට මරණය පැමුණා. හැබැයි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේට කීකරු වූ බැවින් උන්වහන්සේ නිසා අපි සියලු දෙනාටම ජීවනය පැමිණලා තිබෙනවා. එක මිනිසෙක්ගේ ධර්මිෂ්ඨකම නිසා සියලු දෙනාටම ධර්මිෂ්ඨකම දෙන්නට දෙවියන් වහන්සේ කැමති වෙලා තිබෙනවා. එදා එක මිනිසෙක්ගේ වරදට දෙවියන් වහන්සේ දුන්න දඬුවම සියලු මිනිසයන් කෙරෙහි ඒතාක් බරපතලව පැවතුනා නම් දෙවියන් වහන්සේ එක මිනිසෙක්ගේ ධර්මිෂ්ඨකමට දෙන ආශිර්වාදය ඔබ සියලු දෙනා කෙරෙහි සදාකාලයට බලපවත්වනවා. ඒක නිසා හැම කෙනෙක්ම ජේසුස් වහන්සේ කියපු විදියට තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්න. තමන්ගේ ජීවිතය ජේසුස් වහන්සේ උදෙසා කැප කරන්න. මේ කාලය පුරා තමන්ගේ පහසුව, තමන්ගේ ලේසිය බලන්නේ නැතුව ජේසුස් වහන්සේ කියපු විදියට තමන්ගේ ජීවිත හැඩගස්වා ගන්නට උත්සාහ කරන්න. උන්වහන්සේ කියපු විදිහට උන්වහන්සේ උදෙසා ජීවත් වන්නේ බවට පත් වෙන්න. හලෙලූයා. ඔබට ස්තුති වේවා. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට ස්තුති කරමින් සිටිමු. ඔබට ප්‍රශංසා වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබට නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. මගේ දැස ජේසුව දැක ගන්න. මගේ වචන ජේසුව පසසන්න. මගේ දැස ජේසුව දැක ගන්න. මගේ වචන ජේසුව පසසන්න. හලෙලූයා, 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 හලෙලූයා. ඔබ නමස්කාර. හලෙලූයා, ඔබ නමස්කාර. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර. මගේ සිරස ජේසුව නම දින්න. හලෙලූයා, ඔබ නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා, 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 හලෙලූයා. නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ. සියලු දෙනාම යාඥාව තුළට ඇතුළු වෙන්න. සියලු දෙනාම උන්වහන්සේගේ අතට බාර වෙමින් ජේසුස් වහන්සේ අනුව යන්නන් බවට පත් වෙන්න. මගේ සිරස ජේසුව නම දින්න. මගේ සිරස ජේසුව නම දින්න. මගේ සවනින් ජේසුට කන් දෙන්න. ජේසු නිලං වෙන්න. මගේ දැස ජේසුව දැක ගන්න. මගේ සිරස ජේසුව නම දින්න. හලෙලූයා. නමස්කාර වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා. ආදම් කළ පාපේ නිසා අපි සියලු දෙනාට විනාශය පැමුණුණා. නමුත් දෙවන ආදම් එනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ සියලු වේදනා මැද දෙවියන් වහන්සේ කියූ දේ පමණක් කරමින්
දෙවියන් වහන්සේට කීකරු වූ බැවින් ජේසුස් වහන්සේ කරුණ කොටගෙන මුළු මනුෂ්‍ය වර්ගයාටම නැවත ගැලවීම ලබා සදාකාලික ජීවනය තුළට ඇතුළු වෙන්න අවස්ථාව ලබා දී තිබෙනවා. එබැවින් අපි ජේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙමු. එක මිනිසෙකුගේ කීකරුකම කරුණ කොටගෙන නුඹලා සියලු දෙනාම අද ගැලවී සිටිනවා. ජේසුස් වහන්සේ එදා තමන්ට පැමිණි අමාරුකම් වලදී දෙවියන් වහන්සේ වෙතට පමණක් තමන්ගේ ඇස් යොමු කළ බැවින් ඔබ හැම කෙනෙක්ම අද ගැලවිලා ඉන්නවා. වෙන මාර්ගයක් නැහැ, වෙන ක්‍රමයක් නැහැ. ඔබේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ගන්න වෙන ක්‍රමයක් නැහැ. ජේසුස් වහන්සේ සමග ඔබ සම්බන්ධ වෙන්නටම අවශ්‍යයි. උන්වහන්සේ තමයි මේ පොළවේ එකම බලාපොරොත්තුව, එකම ගැලවීම, ඔබ සියලු දෙනාගේම ගැලවීම, ඔබ සියලු දෙනාගේම මතු පැමිණෙන බලාපොරොත්තුව ජේසුස් වහන්සේ. උන්වහන්සේගේ ධර්මිෂ්ඨ ක්‍රියාව කරන කොටගෙන, උන්වහන්සේගේ කීකරුකම කරන කොටගෙන නුඹලා සියලු දෙනා ආශිර්වාද ලැබමින් සිටිනවා. එබැවින් අපි මේ වෙලාවේ ජේසුස් වහන්සේව ස්තුති කරමින් උන්වහන්සේ පෙන්වූ මාර්ගයටම ඇතුල් වෙමින් මේ ඉතුරු වෙලා තිබෙන දින ගණන තුල අපි අපේ කැමැත්ත අතහැරලා ජේසුස් වහන්සේගේ කැමැත්ත අනුව උන්වහන්සේ උගන්වපු විදිහට දෙවියන් වහන්සේත් එක්ක සමගිකමට ඇතුල් වෙමු. එදා ආදම් කරපු වැරද්ද අපි නැවත නොකර සිටිමු. එදා ආදම් දෙවියන් වහන්සේ එපා කියපු දේ කළ නිසා ඔවුන්ට මරණය පැමුණාක් වගේ, මුළු මනුෂ්‍ය සංහතිය වෙතටම දඬුවම පැමුණාක් වගේ අපි එවැනි මාර්ගයක යන්නේ නැතුව ජේසුස් වහන්සේ වගේ කීකරු මාර්ගයට ඇතුල් වෙමු. අපි හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට ස්තුති කරමින් ජේසුස් වහන්සේ මෙන් වන්නට උන්වහන්සේගේ අතට කැප වෙමු. හලෙලූයා, 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 හලෙලූයා. මගේ අතින් ජේසු ගැන ලියන්න, මගේ අතින් ජේසු ගැන ලියන්න, මගේ දෙපයින් ජේසු වෙතට යන්න, ජේසු නිලං වෙන්න. හලෙලූයා, ඔබට නමස්කාර වේවා. අපේ ආදර්ශය ආදම් නොවේ. අපේ ආදර්ශය දෙවන ආදම් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හලෙලූයා, හලෙලූයා. අපි ජේසුස් වහන්සේ කියන මාර්ගය අනුවම ගමන් කරන සෙනගක් වෙන්න අවශ්‍යයි. උන්වහන්සේ වෙනුවෙන් මේ කාලය මුළුමනින් කැප වෙන්න අවශ්‍යයි. විඳුණු සම්බන්ධතාවය දෙවියන් වහන්සේ සමග ජේසුස් වහන්සේ තුලින් ගොඩනගා ගන්නට අවශ්‍යයි. හලෙලූයා, හලෙලූයා, හලෙලූයා. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ. හලෙලූයා. මගේ සිරස ජේසුව නම දින්න, මගේ සිරස ජේසුව නම දින්න, මගේ සවනින් ජේසුට කන් දෙන්න, ජේසු නිලං වෙන්න, මගේ දැස ජේසුව දැක ගන්න, මගේ සවන ජේසුට කන් දෙන්න. හලෙලූයා. ඔබට නමස්කාර වේවා. ජේසුස් වහන්සේ ඔබට ස්තුති. ඔබ වහන්සේට ස්තුති කරනවා. ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨකම නිසා අපි හැම කෙනෙක්ම ආශිර්වාද ලබලා ඉන්නවා. එක මිනිසෙකුගේ පාපේ නිසා මුළු ලෝකය විනාශයට ගියා. මුළු ලෝකය පාපයට වැටුණා. මුළු ලෝකයට මරණය පැමුණා. නමුත් ජේසුස් වහන්සේ කරුණ කොටගෙන දැන් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබ සියලු දෙනා කෙරෙහි පැමිණෙනවා. ඒ වෙනුවෙන් කැප වෙන්න දැන්. ඒ ආශිර්වාදය ලබන්න සුදුස්සන් බවට පත් වෙන්න. ජේසුස් වහන්සේගේ ධර්මිෂ්ඨකම නිසා ඔබ හැම කෙනෙක්ටම එම ආශිර්වාද ලබා දෙන්න දෙවියන් වහන්සේ කැමති වෙලා සිටිනවා. එක මිනිසෙකුගේ යහපත්කම, එක මිනිසෙකුගේ වේදනා දරා ගැනීම නිසා නුඹලා සියලු දෙනාටම ස්වර්ගයේ පාරාදීසය විවෘත වෙනවා. ඒ සම්බන්ධතාවය ඇවිල්ලා ජය ගන්න, ඒක ලබා ගන්න, ඒ වෙනුවෙන් කැප වෙන්න,
ඒක නිකන් ලැබෙයි කියලා බල බල ඉන්න එපා. ඒක දෙවියන් වහන්සේ ඒක දෙන නිසා ඔබට කැමති පාපයන් වල නිරත වෙන්න එපා. මේ දින 40ට හරියට කැප වෙන්න. මේ දින 40 හරියට සම්පූර්ණ කරන්න. මේ කාලය සම්පූර්ණ කරමින් මේ බිඳුණු සම්බන්ධතාවය නැවත ගොඩනගා ගන්න. ඔබගේ අමාරුකම වෙහෙස බලන්නේ නැතුව එදා ආදම් තමන්ගේ ලේසිය තමන්ගේ ආසාව ගැන බලලා ඒක ගිහිල්ලා කෑවා වගේ ඔබේ පහසුව සහ ආසාව ගැන බලන්නේ නැතුව ක්‍රිස්තුස් වහන්සේ මෙන් වෙහෙස අමාරුකම දරාගෙන මේ කාලය පසු කර යමින් දෙවියන් වහන්සේත් එක්ක නිවැරදි සම්බන්ධතාවයට නැවත ඇතුල් වෙන්න ඒ සමගිකම නැවත ලබා ගන්න. හලෙලූයා. අපි ඔබට ස්තුති කරනවා යේසුනි. ඔබ වහන්සේගේ ධර්මිෂ්ඨ කීකරුකම නිසා අපි හැමෝම ආශිර්වාද ලබලා තිබෙනවා ස්වාමින් වහන්සේ. අපි හැමෝම ආශිර්වාදාත්මක වෙලා තිබෙනවා. ඔබ වහන්සේ නිසා, ඔබ නිසා අපිට සදාකාලික ජීවිතය නැවත ලබා ගන්න අවසරය අපිට පැමිණිලා තිබෙනවා. මේ පොළවේ ජීවිතය ස්වල්ප කලකින් නිමාවන නමුත් ඉන්පසුව ඔබ වහන්සේ අපට පොරොන්දු වූ ප්‍රකාරයට සදාකාලිකත්වය උරුම කර දෙන බැවින් අපි ඔබට ස්තුති කරනවා. ඔබ වහන්සේට හිස නමා නමස්කාර කරනවා යේසුනි. මගේ සිරස යේසුව නම දින්න. මගේ සිරස යේසුව නම දෙන්න. මගේ සවනින් යේසුට කන් දෙන්න. යේසු නිලං වෙන්න. හලෙලූයා හලෙලූයා හලෙලූයා. ඔබට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ. මේ එකතු වෙන හැම කෙනෙක්ම ඔබට කැප කරනවා මේ වෙලාවේ. ලෝකයේ විවිධ ස්ථානවල විවිධ ඈත පළාත්වල ඉඳගෙන එකතු වෙන මේ සියලුම සහෝදර සහෝදරියන් ඔබට බාර කරනවා දෙවියන් වහන්සේ. ඔබ වහන්සේගේ කරුණාව වුන් සමග වනසේක්වා. ජේසුස් වහන්සේ කෙරෙන් පැමිණෙන අනුග්‍රහය මේ සියලු දෙනා සමග වනසේක්වා. ඔවුන් තුල ක්‍රියාත්මක වෙමින් පැවතුන පොළවේ දඩුවම ශාපය ඔබ වහන්සේ ඔවුන්ගෙන් නිමා කොට ජේසුස් වහන්සේ කෙරෙන් පැමිණෙන ආශිර්වාදය ඔවුන් කෙරෙහි තවන්න ස්වාමීන් වහන්සේ. ආදම්ගේ පරම්පරාවන් වල ලෙස ආදම් තුලින් පැමුණුණු ශාපය, ආදම් තුලින් පැමුණුණු දඬුවම මේ සියලු දෙනා කෙරෙන් පහ කර ජේසුස් වහන්සේ කෙරෙන් පැමිණෙන ආශිර්වාදය මේ සියලු දෙනා මත පිහිටුවන්න ස්වාමීන් වහන්සේ. ආදම්ගෙන් පැමිණෙන මරණය මේ සියලු දෙනාගෙන් නිමා කොට ජේසුස් වහන්සේගෙන් පැමිණෙන සදාකාලික ජීවිතය තුලට මේ සියලු දෙනාම අරගන්න දෙවියන් වහන්සේ. ආදම්ගෙන් පැමිණෙන වෙහෙස, ආදම්ගෙන් පැමුණු කටු සහ ගොකටු, ආදම් නිසා බිහිවුණු ශාප, ආදම් නිසා ගොඩනැගුණු දහඩියෙන් වෙහෙසින් ගොඩනගන්නට සිදුවුණු ඒ සියලු දුෂ්කර ජීවිත, ඒ අමාරු ජීවිත, ඒ වේදනා සහිත බලහත්කාරයට යටත් වුණ අනිත් මනුෂ්‍යයන්ගේ තාඩන පීඩන වලට ලක් වෙලා බොහෝ අමාරුකම් වලින් පොළවේ ශාපයට ලක් වෙලා ගමන් කරපු මේ අයගේ ජීවිත ජේසුස් වහන්සේගේ කීකරු කමින් පැමිණෙන මහා ආශිර්වාදාත්මක ඒ සමාදානයේ තුලට කැඳවන්න ස්වාමීන් වහන්සේ. ආදම්ට වැරදුණු තැනින් පැමිණුණු සියලු දඬුවම් නිමා කර ජේසුස් වහන්සේ තුලින් පැමිණෙන සදාකාලික ආශිර්වාද මේ සියලු දෙනාට ලබා ගන්නට ඔබ වහන්සේ මේ කාලය පුරා මඟ පෙන්වන්න. ඔවුන්ව මේ ලෝකයෙන් වෙන් කර ඔබ වහන්සේගේ සැලැස්ම තුලට කැඳවා ගන්න ස්වාමීන් වහන්සේ. හල්ලෙලූයා 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 හල්ලෙලූයා. ඔබට නමස්කාර වේවා. ඔබට ස්තුති වේවා ස්වාමිනී. යේසුනි ඔබට ස්තුති කරනවා අපි මේ වෙලාවේ. ඔබ අප වෙනුවෙන් කැප කළ කැපකිරීම ගැන ස්තුති කරනවා. ඔබ අනුවම ගමන් කරන්න අපේ සිත යොමු කරනවා. මාගේ සිත, මාගේ ජීවිතය ඔබ වහන්සේ උදෙසා පමණක් ගමන් කරවන්නට ඔබ වහන්සේ උදව් කරන්න ස්වාමීන් වහන්සේ. මගේ වචන, මගේ ජීවිතය ඔබ වහන්සේව නමස්කාර කරන පිණිස පමණක්, ඔබගේ කැමැත්ත කරන පිණිස පමණක් මගේ ජීවිතය කැප කරනවා ස්වාමීන් වහන්සේ. ඔබගේ අතට මේ වෙලාවේ අපි මුළුමනින් බාර වෙනවා පියාණනි. හලෙලූයා හලෙලූයා. මේ සියලු දෙනාට ඔබ වහන්සේ උපකාරය ලබා දෙන්න කියලා ඔබගෙන් ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. හලෙලූයා හලෙලූයා. ඔබට ස්තුති ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා. ඔබට නමස්කාර වේවා, නමස්කාර වේවා දෙවියන් වහන්සේ. ඔබට ප්‍රශංසා වේවා ස්වාමීනි. හලෙලූයා හලෙලූයා. මේ දවසේ අපිට උන්වහන්සේ කතා කළ වචනය ගැන ස්තුතිවන්ත වෙමින් අද දවස පුරා තව දුරටත් නිරාහාරයෙන් යාඥාවෙන් ගමන් කරන්නට
සවිය ශක්තිය දෙවියන් වහන්සේ ලබා දෙන්න කියලා අපි උන්වහන්සේට මැදහත්ව යාඥා කරනවා. මේ කාලේ අවසන් කරලා දේව වචනය ගැන ස්තුතිවන්ත වෙලා දෙවියන් වහන්සේට අද දවස බාර කරලා යාඥා කරන්න.